And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල පවතින සංචරණ සීමා ජුනි මස 7 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. දින 3ක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව. සංචරණ සීමා ලිහිල් කරන හෙට දින පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකිරීමේ තීරණයක්. අදත් ආසාදිතයන් 2283ක් විපක්ෂ නායකවරයා සමග පාර්ලිමේන්තුවේ සමීප සමගතා පැවැත් වූ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනේ. කළු දිලීරය ගැන අලුත්ම අනාවරණය. මේ කළු දිලීරය එහෙම නැත්නම් ඒකට මියුකොමයිකෝසිස් කියලා අපි කියන්නේ ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. වෛද්‍යවරුන්ගේ ඥාතීන්ට කොවිඩ් එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අතුරු වෛද්‍ය සේවාවලින් රතු එළියක්. කොවිඩ් අවදානම නොතෙකූ විවාහ මංගල්‍යයා. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මාස 7 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් හෙට දිනේ මෙන්ම මැයි මාස 31 සහ ජූනි මාස 4 වෙනිදා අලුයම 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කිරීමටද තීරණය කෙරුණා. නමුත් එක් නිවසකින් එක් අයෙකු බැගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ළඟම වෙළඳසැලකට යාමට පමණක් අවසර හිමි වන බවයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. මෙහිදී සංචරණ සීමා පැනවෙන ආකාරය හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය පිළිබඳ වැදගත් තීන්දුව රැසක් ගෙන තිබෙනවා. ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳව දැනුම් දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 24 පැය පුරාම ක්‍රියාත්මක 1965 ක්ෂණික දුරකථන අංකයක්ද මෙහිදී හඳුන්වා දුන්නා. දැන් අපි මේ 25 මේක ඕපන් කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය බඩු ටික ඒගොල්ලන්ට ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. දැන් අද උනත් මං එනකොට වාහන විශාල ප්‍රමාණයක් වැඩි. මේ කියන්නේ ජනතාව මේ වගකීම බල ගන්න නෑනේ. දැන් සමහර අය ඇත්තටම මං හුඟක් බලන් ආවා හුඟක් කිව්වයි අර ડોක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ડોක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදියක් නෑනේ. බලන්න ඕන මොකද්ද ડોක්ටර්ගේ නම කොහේද කරන්න කියලා. මොකද බොරු අය අර සීල් එක ගහගෙන යනවා. වැහුවට වැඩක් නෑ. ජනතාව මේක තේරුම් අරගන්න නැතුව මේ විදිහට කරන්න නැත්නම් අද වහලා තියෙන දවසක්නේ. නීති දාලා විතර කරන්න බෑනේ. වගකීම බාර ගන්න එපා. මේ සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද එළවලු ටික බෙදන්නේ මේ අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක තමයි ඕගනයිස් කරගන්න ඕනේ GS-ලා. මලික් පීරිස් ඒ කාමිනී මෙන්ඩිස් දැන් මේ ලියලේවල තියෙන අය වයින් ඇත්තටම ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා අපි දැනටමත් කළා. ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ දැනුම් දීම සඳහා අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. අපි 21 වන සිකුරාදා රාත්‍රී 11ට පනවන්නට යෙදුණු මෙම සංචරණ සීමාවන් හෙට එනම් 25 වන අඟහරුවාදා පෑසන 4ට ලිහිල් කිරීමක් කරනවා. එම ලිහිල් කිරීම හෙට 25 වන දින රාත්‍රියේ 11ට නැවත ඉවත් කරලා එය 31 වෙන සඳුදා දින උදෑසන 4 දක්වා සංචරණ සීමාවන් මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අපි ක්‍රියා කරනු ලබනවා. ඒ අනුව 31 වෙනි දින සඳුදා උදෑසන 4ට ලිහිල් කරනු ලබන එම සංචරණ සීමාවන් එදිනම රාත්‍රියේ 11 සිට 4 වන සිකුරාදා උදෑසන 4 දක්වා බලපෑත්වීමට කටයුතු කරලා තිබේ. එම 4 වන සිකුරාදා උදෑසන 4ට ලිහිල් කරනු ලබන සංචරණ සීමාවන් එදිනම රාත්‍රියේ 11 සිට නැවත ලබන මාසේ 7 වන, ඒ කියන්නේ ජූනි 7 වන සඳුදා උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වීමට කටයුතු මේ වනට කටයුතු කරලා තිබෙනවා. රටේ විශේෂඥවරුන්, වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥවරුන් සහ අනිකුත් සියලුම කණ්ඩායම් සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මේ තීරණ ගනු ලැබුවේ
මේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමක් මිස සංචරණ සීමාවන් ඉවත් කිරීමක් නොවන බව දැනගත යුතුව තිබෙනවා. හෙට දිනේදී වාහනයකින් පැමිණෙන්න බෑ කිසිවෙකුට, යතුරු පැදියකින් පැමිණෙන්න බෑ, ත්‍රිරෝද රථයකින් පැමිණෙන්නත් බෑ, පා ගමනින් ගමන් කරන්න අවශ්‍ය වෙන්නේ. ගමන් කළ යුත්තේ හුදකලාව. එහෙම පයින් ගමන් කිරීමේදී කණ්ඩායම් හැටියට යනවා නම් ඒ අයට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒකම වාහන කිසිම අවස්ථාවක ගාල් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මහා මාර්ගයේ හෝ මෙම වෙළඳසැල් තියෙන තැන්වල, සුපිරි වෙළඳසැල් තියෙන තැන්වල වාහන පාකින් නැත්තම් ගාල් කිරීම සපුරා තහනම් වෙනවා. සමහරව හිතාගෙන ඉන්න දැන් හෙට දවසේ සම්පූර්ණයෙන්ම රට විවෘත වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ගෙදරට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පමණයි හෙට දවසේ ඉන්ටර්නෙට් සීමාව තියාගෙන ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම ඔසුහල් ටික සහ ගෙදරට අවශ්‍ය කරන මේ භාණ්ඩ ගන්න පුළුවන් කඩ සහ ඒ අවශ්‍ය කරන තැන් විතරයි විවෘත වෙන්නේ. සුරැස්සල් සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. අත් වෙනකන් කිසිසේත්ම විවෘත කරන්න ඉඩ දෙන්නේ නැහැ. සිල්ලර වෙළඳසැල්, ඖෂධ සැල්, මාළු මස් ලෝලු අලතුරු සහ බේකරි වෙළඳ නිෂ්පාදන වෙළඳසැල් වලට පමණයි හෙට දවසේ විවෘත කරන්න පුළුවන්. ඒ වගේම බඩු බෙදා හැරීම පිළිබඳව ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා. මේ වෙනකොට සෑම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය කමිටු මැදිහත් වෙලා ඒ ගමේ සිල්ලර වෙළඳසැල් දෙකක් හඳුනාගෙන ප්‍රාදේශීය ලේකම් හරහා එව්වට ඒ කඩ විවෘතව තබන්න නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගම්වල බෙදා හරින්න ජංගම රථ සඳහා ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට සීමා වෙන විදියට එහෙම නැත්නම් ග්‍රාමීය කමිටු ඒ බල ප්‍රදේශයට සීමා වෙන පරිදි අවසරපත් දීලා තියෙනවා. ඒ අයට ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා ඉදිරි දින කිහිපය තුළ. COVID-19 ආසාදිතයන් 2283 දෙනෙක් අදත් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,66,484ක් දක්වා ඉහළ ගියා. මේ අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 1,210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තවත් ආසාදිත මරණ 32ක් තහවුරු කළා. ඉන් ආසාදිත මරණ 5ක් සිදු ඇත්තේ ඊයේ දිනේදී. සෙසු මරණ 27 වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් 23 වනදා සිට මැයි 22 දක්වා කාලය තුලයි. ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ 32කින් 18ක් කාන්තාවන් වන අතර සෙසු 14 දෙනා පිරිමි පුද්ගලයන්. ඉන් බොහෝ ආසාදිත මරණ වයස අවුරුදු 60 ඉක්මවුවන් වන අතර 7 දෙනෙකු වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන්. ඒ අතර 28 හැවිරි තරුණයෙකුද වන අතර ඔහු මීගමුරුහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඊයේ මේ ගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 2959 දෙනාගෙන් 2945 දෙනෙකුම අලුත් අවුරුදු පොකරෙන් වාර්තා වූ ආසාදිතයන්. විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 14 දෙනෙකුද COVID-19 ආසාදිතයන් ලෙස ඊයේ හඳුනා ගැනුණා. දිස්ත්‍රික්ක 25න්ම ඊයේ ආසාදිතයන් වාර්තා වූ අතර ඉන් දිස්ත්‍රික්ක 12කම ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 554ක්. ගම්පා දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 391 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 198 දෙනෙකු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 179 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 174 දෙනෙකු වාර්තා වුණා. COVID-19 ආසාදිතව රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 34000 ඉක්මවා තිබෙනවා. පැමිණිලි කීපයක්ම ලැබුණා. ඒ වගේම සමාජලාවට 1990 ගිලන් රථවලින් ගෙනින් රෝගීන් බාර ගැනීම සඳහා කල්ගත කරයි කියලා අපිට පැමිණිලි ලැබුණා. ඒ නිසා අපි චක්‍රයකින් නිකුත් කරා රෝගියෙක් ගෙනාවොත් අනිවාර්යෙන් විනාඩි 15වත් 30ත් අතර කාලයකදී ඒ රෝගියා එම රෝහලට බාරගත යුතුයි. අනිවාර්යෙන් ඕව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. ඒ රෝහලට බාරගෙන අවශ්‍ය නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ නැත්නම් වෙනත් රෝහලකට යොමු කරන්න එම රෝහලට හැකියාව තියෙනවා. COVID-19 ආසාදිත බවට තහවුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ තොරතුරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට සහ පක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරයාට ලබා දුන් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු සඳහන් කළේ විපක්ෂ නායකවරයා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණ සමීපව ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් CCTV දර්ශන උපයෝගී කරගනිමින් මෙම තොරතුරු තහවුරු කරගත් බවයි. මිට අමතරව විපක්ෂ නායකවරයා සමග සමතා පැවැත් වූ කාර්ය මණ්ඩල සමාජිකයන් සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගන්නා ලෙසට අදාළ අංශවලට දැනුම් දී තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරයාද මේ වන විට ගෘහස්ස නිරෝධායනයට යොමු වී ඇති බවයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
මේ අතර පාර්ලිමේන්තු දිනයක් නො වූ පසුගිය සඳුදා පැවති සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද විපක්ෂ නායකවරයා සහභාගී වී ඇති බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා. සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 636 දෙනෙකු ඊයේ දිනය තුළදී පමණක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මේ අතර හෙට උදෑසන සිට ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කරන අතර තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා බවින් නිදහස් කරන බවද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. COVID-19 වෛරසය හමුවේ මේ වන විට ප්‍රදේශ රැසක් හුදකලා කිරීමට මෙන්ම දිවයිනටම බලපෑයුත් වෙන පරිදි සංචරණ සීමා පැනවීමටද සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවා. ඒ අතරට හෙට උදෑසන 4 සිට බලපෑයුත් වෙන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට දෙල්ගමුව ග්‍රාම සේවා වසමේ නගර කොටස සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඌරවත්ත ග්‍රාම සේවා වසම හුදකලා කරනු ඇතේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඊරිය වැටිය ග්‍රාම සේවා වසම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩයගම පොලිස් බල ප්‍රදේශයේ සංදිරිගම වත්තේ සංදිරිගම කොටස සහ සංදිරිගම NLDB සත්ව ගොවිපළ හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක්ද හෙට උදෑසන සිට හුදකලා බවින් නිදහස් කරනු ඇතේ. මේ වන විට ක්‍රියාත්මක වන සංචරණ සීමා හෙට අලුයම 4ට ලිහිල් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර සංචරණ සීමා ලිහිල් වුවද ප්‍රවාහන සේවා සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම් මහතා ප්‍රකාශ කළා. අන්තර් පළාත්වත් පළාත ඇතුළතවත් පොදු ප්‍රවාහන කටයුතු හෙට දිනය තුල සිදු වෙන්නේ නැහැ. සංචරණ සීමා ඉවත් කෙරුවොත් ඉවත් කරලා තියෙන කාල වේලාව තුල ලංගම හෝ පෞද්ගලික බස් රථවත් දුම්රියවත් ධාවනය කරන්නේ නැහැ කියන කාරණය අපි කොවිඩ් කමිටුවේ උපදෙස් පිට ජනතාවට කියන්න අවශ්‍යයි. මේ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ සංචරණ සීමා බලපැවැත්වීම හේතුවෙන් 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි. මේ අතර සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා අඛණ්ඩ මෙහෙයුම් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව තවදුරටත් සිදු කරනු ලබනවා. නිදහසට කියන කරුණු දන්න තරමින් නම් ගැලපෙන්නේ නැහැ. දැන් ඕකට යන්න නොදුන්නොත් අපි අමුස්සෙ වෙනවා. හරිද? ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරගන්න. මෙම නීති කැඩූ පුද්ගලයන් 636 දෙනෙකු ඊයේ දිනය තුල පමණක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ දක්වා කාලය තුල එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මේ වනවා. මේ අතර සංචරණ සීමා පැන වූ කාලය තුල කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින බව පත්තරේ වැඩසටහනින් හෙළි කිරීමත් සමග ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් ඔවුන්ට උදව් කිරීමට ඉදිරිපත් වුණා. ඉතින් මේ ස්වර්ණවාහිනිය හරහා මේ රටේ පීඩාවටපත් වූ ජනතාවට අද ආහාර පාන ලබා දෙන්නේ නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මයෙක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංවිධානාත්මක කටයුතු අපට මේ සඳහා ලැබී තිබෙනවා. මේ අතර සංචරණ සීමා කාලය තුල මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වල නිරත වන බව පවසමින් මද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෝටර රථයක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා. සංචරණ සීමා නීති උල්ලංඝනය කරමින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ විවෘතව තිබූ වෙළඳ සැල් වසා දැමීමට සහ නීති කඩකල පුද්ගලයන්ට එරෙහිව පොලිසිය මෙලෙස ක්‍රියා කරනු ලැබුවා. මේ වෙනම නීති තියාගන්න බෑ මහත්තයෝ මේ ශ්‍රී ලංකාවේ. දූපන්දේ. දුරාදී. අවේන දුරාදී. තෙල් ගන්න කියලා ආවේ. තෙල් ගන්න යන්න පුළුවන්. මේක පොලිසියෙන් අස්සම් කරලා නෑ මහත්තයා තේරුණාද? ඔයා නිකන් ඔයා මේ ලියුම් කැල්ල හදාගෙන අස්සම් කරගත්තා කියලා ඔයා වීරයෙක් විදිහටත් එපා. නිරෝධායන නීති පිළිබඳ නොතකා රෝහල් කාර්ය මණ්ඩල පිරිසක් සේවාසානයේ සිට බස් රථයකින් ගමන් කරන අයුරු මෙලෙස දැක ගැනීමට හැකි වුණා. බස් වලට ගෙවනවලු. බස් වලට රවුක්ස් ගෙවනවා. එක්කෙනෙක්ව ටිකට් ගන්න දෙපා. එමෙන්ම කොළඹ ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සොයා ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් ඊයේ දිනේ මෙන්ම අදත් පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුම් සිදු කරනු ලබනවා. ඊයේ දිනේ තුල මෙම මෙහෙයුම්වලදී පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදත් මහල් නිවාස සංකීර්ණ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඩ්‍රෝන මෙහෙයුම් සිදු කරනු ලැබුවා. එහිදී ගුවන් හමුදාව විසින් ඩ්‍රෝන තාක්ෂණ යොදාගෙන වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපිට මෙම මෙහෙයුම් ආරම්භ කළේ මෙලෙසින්. ෆේස් මාස් නෑ. කොහෙද?
කොවිඩ් මර්ධන රාජකාරී කටයුතුවල නිරත පාර්ශව සඳහා එන්නත් ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු නොකළහොත් හෙට සිට වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවයට සම්බන්ධ සංගම් කිහිපයක් අනතුරු අඟවනවා. ඔවුන් චෝදනා කරන්නේ එන්නත් ලබා දීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන්ට පමණක් ප්‍රමුඛතා දක්වමින් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක බවයි. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලනිවාස සංකීර්ණයේදී සහ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඇතුළු දිවෙණි ස්ථාන කිහිපයකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණා. මීඩියායි දෙන්න ඇති ඩොක්ටර්. මම දන්න ආරණ්‍ය අපේ රුක්ෂාන් මහත්තයා. මෙම එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවයට සම්බන්ධ සංගම් කිහිපයක් අදහස් පළ කරමින් පැවසුවේ ඉදිරි පෙළ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත ලබා නොදුනහොත් Taman සේවයෙන් ඉවත් වන බවයි. මේ මොහොත වෙනකොට වෛද්‍ය නිලධාරීන්ගේ පවුලේ අයට පමණක් එන්නත් ලබා දීමේ ක්‍රියාවලියක් රට පුරා ආරම්භ වෙලා තියෙනවා. ඒ අනුව අපි මේ කියන කාරණාවන් සඳහා අද දවසේ විසඳුමක් ලැබෙන්නේ නැත්නම් හෙට දවසේ සිට අපි සේවාවෙන් ඉවත් වෙනවා. ඒ වගේම අනිද්දා දවසේ ඉඳලා අපි වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න තීරණය කළා තියෙනවා. අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත් ඒ අයගේ පවුල්වල අයටත් එන්නත ලබා දීම සිද්ධ කරේ නැත්නම් අපි සියලුම කොවිඩ් රාජකාරී වලින් ඉවත් වෙනවයි කියන කාරණය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අත දිනේ අපි ඒ එන්නත් ලබා දීමේ කිසිදු ස්ථානයක එන්නත් වැඩසටහන සඳහා අපේ තාක්ෂණික දායකත්වය ලබා දෙන්නේ නැහැ. නිශ්චිත ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කරන්නේ නැත්නම් අපි සියලුම දෙනා හෙට දින පෙරවරු 7:30 ඉඳලා COVID-19 සියලුම රාජකාරීන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. අද පෙරමුණේ වැඩ කරන හෙදිනිලධාරීන් 4000කට එන්නත දීලා නැහැ. හැබැයි මේ පැය 24 තුල අපට උත්තරයක් දෙන්නේ නැත්නම් සමස්ත සෞඛ්‍ය සේවාවේ අපි කියපු අනුපිළිවෙලට සාධාරණ ඉෂ්ට කරන්න, එයාගේ පවුල් වලට සාධාරණ ඉෂ්ට කරන්න අපි හෙට ඉඳන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා සෞඛ්‍ය සේවාවේ. එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. දැන් මේ අපිට තාක්ෂණික දැනුම දෙන්න හදන PHI උපුල් රෝහණගෙන් දැන් එයා කියන විදියටද අපි තාක්ෂණිකව මේක කැටගරයිස් කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ඉන්න වෘත්ති සමිති නායකයෙක් ඉන්නවා. එයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් සමන් රත්නප්‍රිය කියලා. එයාත් ගොඩක් කලබල වෙලා ලියුමක් ගහලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ රාජිත සේනාරත්නගේ කටවල් ටික වෙනත් වේශයන්ගෙන් දැන් කතා කරන්න ආරම්භ වෙනවා. මොකද මේ වැඩ පිළිවෙල කඩාකප්පල් කරන්නේ. මේ එන්නත් ලබා දෙන්නේ කාටද කොයි කණ්ඩායමටද කියන එක අවසාන වශයෙන් තීරණය කරන්නේ මෝන රෝග පිළිබඳව තියෙනවා විශේෂඥ උපදේශක කමිටුවක්. ඒ කමිටුව මගින් ගන්නා තීරණ අනුව තමයි වෛද්‍යවරුන්ට පමණක් විශේෂ වූ පවුල් වල අයට විශේෂ වූ ක්‍රියාවලියක් කිරීමට මා දන්නා පරිදි මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන වැඩ පිළිවෙලක් කරන්නේ ගන්නවා නම් ඒක මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සියලුම දෙනාට එක හා සමානවයි ගත යුත්තේ. අපි මම විශේෂයෙන්ම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අනික් සියලු සෞඛ්‍ය සේවකයන් වගේම ඉතාමත් වැදගත්. අපි සියලු දෙනාම මගේ හිතේ මේ මොහොතේ කළ යුත්තේ මේ ප්‍රශ්න රටේ ජනතාවගේ යහපත. COVID-19 ආසාදිතයන්ට වැළඳෙන කළු දිලීර රෝගයක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වාර්තා වනවා. එවැනි දිලීර ආසාදිත රෝගියෙකු සම්බන්ධයෙන් අම්පාර රෝහලින්ද තොරතුරු වාර්තා වූ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍යාසිල ගුණවර්ධන මහතා පැවසුවේ එය ඉන්දියාවේ පැතිර යන කළු දිලීර රෝගයද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි. කෙසේ වෙතත් කළු දිලීර රෝගය මෙරටට ආගන්තුක නොවන බව මෙරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. ඉන්දියාවේ COVID-19 ව්‍යාප්තියත් සමග හඳුනාගත් කළු දිලීර ආසාදන තත්ත්වය වසංගත තත්ත්වයක් බවට එරට ප්‍රාන්ත කිහිපයක්ම ප්‍රකාශයට පත් කළා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ මෙම රෝගී තත්ත්වය මාරාන්තික ලක්ෂණ පෙන්눔 කරන අතර ඒ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ පවා මේ වන විට එරට තුළ හිඟයක් පවතින බවයි. අපිරිසිදු මුව ආවරණ පැළඳීම, නිසි වාතාශ්‍රයක් නොලැබීම යන කරුණු මුල් කරගෙන මේ කළු දිලීර ආසාදනය ඉන්දියාව තුළ වර්ධනය වී ඇති බවටයි වාර්තා වන්නේ. මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් මෙවැනි ආසාදිතයින් 9000ක් පමණ හඳුනාගෙන තිබෙනවා. නිල නොලත් දත්ත පදනම් කර ගනිමින් ඇතැම් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ මේ කළු දිලීර ආසාදනය හේතුවෙන් පුද්ගලයින් 250ක් පමණ මේ වන විට මිය ගොස් ඇති බව. මේ අතර අම්පාර රෝහලින් දිලීර ආසාදිත රෝගියෙකු වාර්තා වූ බවටත් පසුගියදා වාර්තා වුණා.
එම රෝගයා ඇත්තටම රෝහලට ඇතුළත් වෙලා තියෙන්නේ මොළේ ආසාදනයක් එන්කෙෆලයිටිස් තත්ත්වයක් යටතේ. ඊට පස්සේ තමයි ඔවුන් මේක හොයාගෙන තියෙන්නේ. මේ මොළේ ආසාදනයට හේතුව දිලීර වර්ගයක් ක්‍රිප්ටෝකොකස් එන්කෙෆලයිටිස් කියලා තමයි ඔවුන් ඒක නිර්ණය කරලා තියෙන්නේ. මෙය ඉන්දියාවෙන්ද ආවේ කියන එක ගැන අපි තාමත් සොයාගෙන යනවා. නමුත් අපිට හම්බෙච්ච වාර්තා අනුව ඒ අධ්‍යක්ෂකවරයා අපිට පැවසූ කරුණු අනුව මෙම ක්‍රිප්ටෝකොකස් එන්කෙෆලයිටිස් රෝගීන් සාමාන්‍යයෙන් වසරකට දෙන්නෙක් තුන් දෙනෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා කියලා තියෙනවා. ඒ නිසා මෙය දැනට අපි ඉන්දියාවෙන් ආවේ නැද්ද කියන එක පිළිබඳව සොයාගෙන යනවා. අපිට මේ සම්පූර්ණ කරුණු ඉදිරියේදී වාර්තාවක් ලබා දෙන්න පුළුවන්. කෙසේ වෙතත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීර වෛද්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ කළු දිලීර රෝගයේ මෙරටට ආගන්තුක නොවන බවයි. 2019 වර්ෂයේ එවැනි ආසාදිතින් 42 දෙනෙකු 2020 වසරේදී ආසාදිතින් 24 දෙනෙකු වගේම මේ වසරේ මේ දක්වා කාලය තුල කළු දිලීර ආසාදිත පුද්ගලයන් 24 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙතෙක් මෙරටින් හඳුනාගත් කිසිදු කළු දිලීර ආසාදිත පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී නැහැ. කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් තවමත් COVID-19 ආසාදිත රෝගීන්ට මෙම දිලීර ආසාදනය වෙලා මියුකොමයිකෝසිස් කියන රෝග තත්ත්වය අපිට හොයාගන්න ලැබිලා නැහැ ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ. බොහෝ විට මේ දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ගේ. මුලින්ම ලෙඩුව එන්නේ උණ එන්න පුළුවන්. නාසයේ දෙපැත්ත හරි තල්ල හරි කළු පාටෙන් දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ පටක විනාශ වෙනවා. ඊට අමතරව පෙනහළු වල එන්න පුළුවන්. හැමේ පුළුවන් ආහාර මාර්ගයේ එන්න පුළුවන්. ඊට අමතරව මුළු ශරීරයේම පැතිරුණු මියුකොමයිකෝසිස් තත්ත්වයනොත් වාර්තා වෙලා තියෙනවා. හැබැයි අපි වෙලාවට අඳුරගත්තේ නැතුව බෙහෙත් කරේ නැත්තම් ඇස් වලට ගිහිල්ලා ඇස් පෙනීම නැති වෙලා තවදුරටත් බෙහෙත් නොකර හිටියොත් මොළයට ගිහිල්ලා ජීවිත අවදානම එතකොට තියෙනවා. මෙම කළු දිලීර රෝගයේ වැඩි බලපෑමක් ඇත්තේ දියවැඩියාව අධිරුධිර පීඩනය පිළිකා වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයට ආසාදනය වෙන්නෙත් නැහැ. මෙච්චර කල් හමු වෙච්ච සියලුම රෝගීන් අපි සාමාන්‍ය රෝහල් වාට්ටු තුල තමයි තියාගෙන ප්‍රතිකාර කරේ. ඒ හින්දා මේ රෝගයට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. මේ රෝගය වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකකුත් තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් අනිකුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන් COVID-19 රෝගයෙන් ආරක්ෂා වෙන විදියට සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න ඕන. එකම මුහුණු ආවරණය පැය 4කට වඩා පාවිච්චි කරන්න එපා. සර්ජිකල් මාස්ක් එහෙම නැත්නම් N95 මාස්ක් කියන මුහුණු ආවරණ සෝදා නැවත පාවිච්චි කරන්න එපා. මුහුණු ආවරණය පාවිච්චි කරලා ඒක ගලවලා කොහේ හරි තියලා නැවත වාරයක් පාවිච්චි කරන්න එපා. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති සියලුම පුද්ගලයන් පස් සම්බන්ධයෙන් කරන වැඩ වගා කටයුතු ඒ වගේ දේවල් කරන්න එපා. මුල්ම අවස්ථාවේ රෝගය අඳුරගත්තොත් ඒ සඳහා අපේ වෛද්‍යවරුන් දැනුවත් අපිට පහසුකම් තියෙනවා. ජීවිත අවදානමක් නැති තරමටම අපිට සුව කරගන්න පුළුවන්. This is Live at 8. ශ්‍රී ලංකේය ගුවන් විදුලි ශ්‍රාවකයාට නවම අත්දැකීමක් එක් කරමින් අප සහෝදර EFM ගුවන් විදුලිය අද දෘශ්‍ය ගුවන් විදුලි සංකල්පයක් හඳුන්වා දුන්නා. ස්වර්ණවාහිනී මාධ්‍යජාලයේ EFM ගුවන් විදුලිය අද පෙරවරුවේ මෙම දෘශ්‍ය රේඩියෝ සංකල්පය ආරම්භ කරනු ලැබුවා. ශ්‍රී ලංකේ ඉංග්‍රීසි ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රිය EFM ගුවන් විදුලියේ උදෑසන වැඩසටහන වන මෝර්නිං ෂෝග්‍රෑම් වැඩසටහන ගුවන් විදුලි සංඛ්‍යාතයට අමතරව Facebook සහ YouTube ඔස්සේ සජීවීව විකාශය කිරීම ඒ අනුව මෙලෙස සිදු කෙරුණා. ඉංග්‍රීසි පත්තරේ. Your daily dose of news. ඉංග්‍රීසි ශ්‍රාවකයන්ගේ ජනප්‍රියතම නිවේදක තුන් කට්ටුවක් වන තොෂාන්, සුසී සහ ඩීන් එක්ව මෙම වැඩසටහන ඉදිරිපත් කරනවා. සංචරණ සීමා හේතුවෙන් ගුවන් විදුලි අසන්නන් සිය නිවෙස්වලට වී සිටින මේ අවස්ථාවේ ඔවුන්ට නව්‍ය අත්දැකීමක් ලබා දීම EFM ගුවන් විදුලියේ මූලික අරමුණ වී තිබෙනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ බාහිර පුද්ගලයින්ද සම්බන්ධ කරගනිමින් මෙම නවතම අත්දැකීම ගෙනෙන අතර ඒ අනුව හෙට පෙරවරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා EFM මෝර්නිං ෂෝග්‍රෑම් වැඩසටහන හා සම්බන්ධ වීමට නියමිතයි. ගුවන් විදුලි ආකෘතියට නවමු හැඩයක් ගෙනෙන මේ නවතාලේ රේඩියෝව සිනමන් ලේක්සයිඩ් හෝටලේ සිට ගෙනීමත් විශේෂත්වයක්. The Morning Showgram with Tosh, Susie and Dee. On Eve 88.3. පුත්තලම නගර සභාවේ සභාපති KA බායිස් මහතාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර ඔහුගේ රියදුරුද වන බවයි. පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ. බායිස් මහතා ගමන්ගත් කැබ් රථය ඊයේ සවස අනතුරට ලක්ව තිබුණේ වනාතවෙල්ලුව එළුවන්කුළම රාල්මඩුව මාර්ගයේදී. සභාපතිවරයා රාල්මඩුව වෙන් ස්ථානය කර කැබ් රථයේ පසුපස අසුනෙහි ගමන් කරමින් සිටියදී ඉන් පිටතට වෙසවී මෙම අනතුරට ලක් ඇති බව පොලිසිය සඳහන් කළා. පසුව සභාපතිවරයා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එවන විටත් ඔහු මිය ගොස් ඇති බව එහිදී අනාවරණ වී තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් රියදුරු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බීමත්ව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අත්අඩංගුවට ගත රියදුරු ලබන 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර අනෙක් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. හිසට සිදු වූ බරපතල හානි හේතුවෙන් බායිස් මහතා මිය ගොස් ඇති බවට මරණ පරීක්ෂණයේදී හෙළි වූ අතර ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අද රාත්‍රී පුත්තලම ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත රැගෙනීමට නියමිතයි. Live at 8. දැන් රටවටේ නටට නීතිපති දුරෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පොළද ලිවේරා මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. දප්පොළද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමන් ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන පළ කළා. ඉන් අනතුරුව නීතිපති දුරෙන් විශ්‍රාම යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ජනාධිපති නීතිඥ දප්පොළද ලිවේරා මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නීතිපති දුරෙන් විශ්‍රාම යන බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් දප්පොළද ලිවේරා මහතා එම සේවා කාලය තුළ විශාල නඩු සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තීරණය කොට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි වූ බවත් එහිදී පෙන්වා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී දප්පොළද ලිවේරා මහතාගේ විශ්‍රාම දිවියට හා ඉදිරි කටයුතු සඳහා සුබ පතා තිබෙනවා. සාලියවැව පුලියන්කුළුම ප්‍රදේශයේ දින ගණනාවක සිට ඇතුන් තිදෙනෙකු සැරිසරන බව ප්‍රදේශවාසීන් පවසනවා. මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට පහර දීමට උත්සාහ කරමින් තම වගාබිම්ද විනාශ කරන බවයි ඔවුන් පවසන්නේ. ඒ පිළිබඳ වාර්තා කිරීමට ගිය අප වාර්තාකරු ගමන්ගත් රථයටද එක් ඇතෙකු පහර දීමට තැත් කර තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. කෙලිබිවෙන් අතට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහිල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාවේ නව ක්‍රීඩා සැලැස්මට අනුව මෙරට සියලුම වර්ගයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඉහළ තලයකට ගෙනීම සඳහා වන ක්‍රීඩක කොන්ත්‍රාත්ගත කිරීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ කර තිබෙනවා. අද දිනේදී කරාතේ ක්‍රීඩාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 20ක් සහ ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් රුපියල් මිලියන 10.8ක් ලබා දුන් අතර මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් පසුගියදා රුපියල් මිලියන 44ක් වෙන් කෙරුණා. තවත් ක්‍රීඩා කිහිපයක් වෙනුවෙන් ක්‍රීඩකින් සහ පුහුණුකරුවන් කොන්ත්‍රාත්ගත කිරීමට නියමිතයි. මම හැමදාම කියනවා මගේ ඉලක්කය ජාතික ජයග්‍රහණ නෙවෙයි ජාත්‍යන්තර ජයග්‍රහණ වලට ගෙනියන්න. ඉදිරියේදී අපේ ක්‍රිකට් වලට අපි ගෙනාවා LPL තරඟාවලිය. ඒ වගේම වොලිබෝල් වලටත් අපි තරඟාවලියක් හදනවා. රටේ වොලිබෝල් රැල්ල අපිට පටන් ගන්න පුළුවන් වෙයි. ඒ සමගින් අද අප සමු ගන්නවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.